අප දන්නවා දිගු කාලයක් අපේ රට අනුගමනය කරන ද ආර්ථික ප්‍රතිපත්ති භයානකම ප්‍රතිවිපාක වලට අද අපේ රටත් අපේ ජනතාවත් මුහුණ දී තිබෙනවා. විශේෂයෙන්ම පහුගිය අයවැය ලේඛන දිහා බැලුවත් සහ සාමාන්‍ය ආර්ථික ක්‍රියාකාරීත්වයන් දිහා බැලුවත් ඉතා හොඳින් පෙන්눔 කරමින් තිබෙනවා මේ අර්බුදයේ ප්‍රමාණය සහ මේ අර්බුදයේ ගැඹුර. විශේෂයෙන්ම අද වන විට ඔබ දන්නවා මා දැක්ක වාර්තා කරලා තිබුණා කන්ටේනර් 1000කට වඩා අධික අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන ලද බහලුම් ප්‍රමාණයක් කොළඹ වරායේ සිරවී ඇති බව. ඒ කියන්නේ භාණ්ඩ ආනයනය කරලා තිබුණත් වරායට ඇවිල්ලා තිබුණත් ඒ නිදහස් කර ගැනීම සඳහා ඩොලර් බැංකු වලින් නිකුත් නොකරන තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ වගේම ඔබ දන්නවා දීර්ඝ කාලයක් අපේ රටේ කටයුතු කරමින් තිබුණු විශේෂයෙන්ම පිරිපහදුව මේ වන විට නතර කොට තිබෙනවා බොරතෙල් ආනයනය කිරීම සඳහා ඩොලර් නැතුව. ඒ වගේම විශාල භාණ්ඩ හිගයක් මතුවලා තිබෙනවා. භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා ආර්ථිකයේ දත්ත තොරතුරු දෙස බැලුවත් සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයේ ආර්ථිකයේ මුහුණ දී තිබෙන ගැටලු දෙස බැලුවත් ඉතා පැහැදිලි මෙම අර්බුදයේ ගැඹුර සහ ප්‍රමාණය. මා ඔබට අද අවධානය කරන්න උත්සාහ කරන්නේ ඉදිරියේදී කුමක් සිදු වේද? විශේෂයෙන්ම අපි දන්නවා මේ වන විට මේ ඇති වී තිබෙන ඩොලර් හිගය ඒ විසින් ඇති කරන ලද අර්බුදය ඉතා වේගයෙන් ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් අපට ඉදිරි මාස 3 සඳහා ආසන්න වශයෙන් විවිධ කාර්යයන් සඳහා ඩොලර් බිලියන 6ක් ඉක්මවන ආදායමක් අවශ්‍ය වී තිබෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් අපට මේ ජනවාරි මේ නොවැම්බර් දෙසැම්බර් අපි අරගෙන තිබෙන ණය වෙනුවෙන් ඩොලර් මිලියන 351ක වාරිකයක් ගෙවන්න තිබෙනවා. ඒ වගේම එළඹෙන ජනවාරි මාසයේ 18 වෙනිදා ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර සොයුරු බැඳුම් කරයක් සම්පූර්ණ වෙනවා. ඒ වගේම ජනවාරි මාසයේ ණය වාරිකය ගැන කල්පනා කරත් බිලියන 1.1ක් පමණ අපිට අවශ්‍ය වෙනවා ණය වාරිකයන් ගෙවීම සඳහා මේ මාස 3ට. ඒ වගේම ඔබ දන්නවා මේ වන විට ආණ්ඩුව ණයවර ලිපි නිකුත් කිරීම සඳහා දින 180 දින 360 වගේ නියෝගයන් නිකුත් කරනු ලැබුවා. ඒවා බැංකු දීර්ඝ කාලයකට තමයි ණයවර ලිපි නිකුත් කරනු ලබන්නේ. එහෙම ගත්තොත් දැනට භාණ්ඩ ආනයන කොට තිබෙන ණයවර ලිපි නිකුත් කර තිබෙන වගේ වටිනාකම් බැලුවොත් මහජන බැංකුවේ ඩොලර් බිලියන 1.1ක ණයවර ලිපි නිකුත් කරලා තිබෙනවා මේ සැප්තැම්බර් මාසේ 30 වෙනිදා වෙනකොට. අපි හිතනවා අද වෙනකොට ඒ යගේ ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ලංකා බැංකුව ණයවර ලිපි නිකුත් කරලා තිබෙනවා ඩොලර් බිලියන 1.3ක සැප්තැම්බර් මාසේ 30 වෙනිදා වෙනකොට අද වෙනකොට ඒක ඊට වඩා ඉහළ අගයක් වෙනවා. ඒ නිසා රාජ්‍ය බැංකු දෙකේ පමණ ණයවර ලිපි ප්‍රමාණය මේ වනට බිලියන 2.5 ඉක්මවන තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ වගේම වාණිජ බැංකුව අරහත් ඔබ දන්නවා විශාල ණයවර ලිපි ප්‍රමාණයක් නිකුත් කරලා තිබෙනවා. එනිසා අපි ගෙන්නන ලද භාණ්ඩවලට ඩොලර් ගෙවීම සඳහා විශාල අර්බුදයක් අද අපේ රටේ මතුවලා තිබෙනවා. ඒ වගේම ඉදිරි ජනවාරි පෙබරවාරි කියන ඉදිරි නොවැම්බර් දෙසැම්බර් කියන මාස දෙකට පමණ අපිට භාණ්ඩ ආනයන කිරීම වෙනුවෙන් ඩොලර් බිලියන 3.3ක් අවශ්‍ය වෙනවා. මේ ඔක්කොම එකතු කරපුවාම ඩොලර් බිලියන 6.5කට වඩා මුදලක් අපට මේ නොවැම්බර් දෙසැම්බර් ජනවාරි කියන මාස තුනේ අවශ්‍ය වෙනවා භාණ්ඩ ආනයන කිරීමට. ඒ වගේම ණයවර ලිපි නිකුත් කිරීමේ ගෙවීමට. ඒ වගේම ණය වාරික ගෙවීම වෙනුවෙන්. ඒ නිසා දැන් ආණ්ඩුවට තිබෙන සියලු ඩොලර් ආදායම් මාර්ග විශාල ප්‍රමාණයකින් කඩා වැටී තිබෙනවා. අපි දන්නවා අපේ ආණ්ඩුවේ සුද්ධ ලෙස අපේ රටක් හැටියට ලැබුණු විශාලතම ඩොලර් ප්‍රමාණය තමයි විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය.
ආසන්න වශයෙන් ඩොලර් බිලියන 7.5 අපට විදේශගත ශ්‍රමිකයන්ගෙන් විදේශ සංක්‍රාම ලෙස ලැබුණා. දැන් මොකද සිදු වී තිබෙන්නේ? පහුගිය මාස 6ක් පුරාවටම ඒක වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. මා ඔබට උදාහරණයකට කිව්වොත් 2020 ජුනි මාසයේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් අපට ලැබුණා ඩොලර් මිලියන 573ක්. මේ අවුරුද්දේ ඒක 478 දක්වා මිලියන 95කින් අඩු වුණා. ඒ කියන්නේ 16කින් පහළ බැස්ම. ඒ වගේම ජූලි මාසයේ බැලුවොත් ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 702ක් අපිට විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණා. මේ අවුරුද්දේ ලැබිලා තියෙන 453යි. ඒ කියන්නේ මිලියන 249ක අඩුවීමක්. ඒ කියන්නේ 35ක පහළ බැසීම. ඒ වගේම අගෝස්තු මාසයේ බැලුවොත් විදේශගත ශ්‍රමිකයන්ගෙන් අපිට ඩොලර් මිලියන 665ක් ලැබුණා. මේ අවුරුද්දේ ලැබී තිබෙන්නේ 447යි. ඒ කියන්නේ ඩොලර් මිලියන 218ක අඩුවීමක්. ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 32ක අඩුවීම. ඒ වගේම සැප්තැම්බර් මාසයේ බැලුවොත් ගිය අවුරුද්දේ අපිට ඩොලර් මිලියන 703ක් ලැබුණා. මේ අවුරුද්දේ ලැබී තිබෙන්නේ 353යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් 50ක අඩුවීමක්. ඩොලර් මිලියන 350ක අඩුවීමක් තිබෙනවා. ඔක්තෝබර් මාසයේ බැලුවොත් ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 631ක් ලැබුණා. මේ අවුරුද්දේ ලැබී තිබෙන්නේ ඩොලර් මිලියන 317යි ඔක්තෝබර් මාසයේ. ඒ කියන්නේ 49ක අඩුවීමක්. ඩොලර් මිලියන 314ක් අඩු වී තිබෙනවා. අපි හිතනවා මේක බැලුවොත් මේ නොවැම්බර් සහ දෙසැම්බර් වල ලැබීමට තියෙන මුදල් ප්‍රමාණය කලින් අවුරුද්දට වඩා 50කට වඩා වැඩියෙන් අඩු වෙනවා. මේ වන විටත් මේ මාස 5 පමණක් අඩුවීම ඩොලර් බිලියන 1.2යි. ඩොලර් මිලියන 1226යි. ඒක විශාල පංගුවක්. ඒතකොට ආණ්ඩුවට විධිමත් වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. මෙම විදේශගත ශ්‍රමිකයන්ගේ මුදල් ලංකාවට ගෙනීම සඳහා. එනිසා මේ වන විටත් පසුගිය මාස 5 ඇතුළත ඩොලර් මිලියන 1226ක අඩුවීමක් සිදු වී තිබෙනවා විදේශ සංක්‍රාම ලැබීම. ඒ වගේම අපි දන්නවා ආනයනයේ උපරිම වුණොත් අපිට මේ මාස දෙකේ ඩොලර් බිලියන 2ක් වගේ ලැබීවි. ඒ වගේම විදේශ සංචිත මේ වෙනකොට ඩොලර් මිලියන 2200 දක්වා ඩොලර් බිලියන 2.2 දක්වා අඩු වී තිබෙන බව පහුගිය නොවැම්බර් මාස 26 වෙනිදා වාර්තාවෙන් පෙන්නුම් කරා. දැන් මේ ගත වී තිබෙන දින කිහිපය බැලුවොත් මේක තවත් විශාල ලෙස අඩු වී තිබෙනවා. ඒ නිසා දැන් ආණ්ඩුව සතුව තිබෙන්නේ මාස අපි සති වලින් ගත්තොත් සති 5මාරකට අවශ්‍ය වෙන භාණ්ඩ ආනයනය කිරීම සඳහා විදේශ සංචිතයන් පමණයි තිබෙන්නේ. ඒ නිසා මේ සියල්ල විසින් පෙන්눔 කරනු ලබන්නේ විශාල ඩොලර් අර්බුදයක අපේ රට ගිලී තිබෙන බව. මා කලින් කිව් පරිදිම එහි එක් ප්‍රතිඵලයක් තමයි තෙල් පිරිපහදුව නතර වීම, බහලුම් විශාල ප්‍රමාණයක් වරායේ හිරවීම, විශාල භාණ්ඩ හිගයක් ඇති වී තිබීම, භාණ්ඩ මිල ඉහළ යාම, ඒ වගේම විශාල අවදානමකට මුහුණ දෙනවා අපට ඉදිරියේ තිබෙන ණය වාරික ගෙවාගත හැකිද කියන ප්‍රශ්නේ. බොහෝ ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවනවා අපිට එළඹෙන ජනවාරි මාසයේ 18 වෙනිදා අපිට ඩොලර් මිලියන 500ක බැඳුම් කරයක් කල්පිරෙනවා. ඒ වගේම ලබන අවුරුද්දේ ජූලි මාසයේ තවත් ඩොලර් බිලියනයක ඩොලර් මිලියන 1000ක බැඳුම් කරයක් කල්පිරෙනවා. එනිසා අපිට ගෙඩි පිටින් ඩොලර් මිලියන 1500ක් මේ බැඳුම් කර ගෙවීම වෙනුවෙන් අවශ්‍ය වෙනවා. ඒ වගේම ආණ්ඩුව දල වශයෙන් ඇස්තමේන්තු කොට තිබෙනවා ලබන අවුරුද්දේ සොයරි බැඳුම් කරද ඇතුළත්ව අපේ ඩොලර් ණය වාරිකයේ ඩොලර් මිලියන 6700ක් වෙන බව. ඒ ඩොලර් බිලියන 6.7ක ණය වාරිකයක් ගෙවීමට තිබෙනවා ලබන අවුරුද්දේ. ඒ නිසා මේ සියලු දත්ත තොරතුරු වලින් පෙන්눔 කරන්නේ අපේ රට විශාල ගැඹුරුතම ආර්ථික අර්බුදයකට පිළී තිබෙන බව. දැන් මේ පිළිබඳව වග කියන්නේ කවුද? මේ පිළිබඳව ආණ්ඩුව කැබිනට් මණ්ඩලයක් ලෙස මේක සාකච්ඡා කරලා
මේට විසඳුම් න්‍යාය පත්‍රයක් රටට ඉදිරිපත් කරන්න අසමත් වී තිබෙනවා. එනිසා මේ තත්වයට ඔබ ඇහුවොත් කැබිනට් ඇමතිවරුන්ගේ ඔවුන් එක එක පිළිතුරු ලබා දෙනවා. එක එක කරුණු ඉදිරිපත් කරමින් තිබෙනවා. එනිසා මෙවැනි ගැඹුරු අර්බුදයක් තිබෙනකොට අඩුම වශයෙන් ආණ්ඩුවක් මේ අර්බුදය විශ්ලේෂණය කොට ගත හැකි කෙටි කාලන දිගු කාලන සැලසුම් රට ඉදිරිපත් කළ යුතු තිබුණා. නමුත් මේකට වගකීමක් හැටියට අද කැබිනට් මණ්ඩලයේ මේ අර්බුදයට පිළිතුරු සපයන විසඳුම් සොයන ආයතනයක් බවට පත් වීනේ. ඒ වගේම ජනාධිපතිවරයා මා හිතන්නේ ජනාධිපතිවරයා මේ අර්බුදී දිග පළල ගැඹුර පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැතිව කටයුතු කරන බව තමයි පෙන්වුම් කරන්නේ. මොකද ජනාධිපතිවරයා විසින් ගනු ලබන තීරණ වලින් පෙන්වුම් කරන්නේ මෙවැනි අර්බුද වකවානුවකදී ගත යුතු තීරණ නෙවෙයි. ජනාධිපතිවරයාගේ තීරණ වල තිබුණේ මෙම අර්බුදයේ සමනය කරන දිශාවට නෙවෙයි මෙම අර්බුදයේ තීව්‍ර කරන දිශාවට. එනිසා රාජ්‍ය නායකයට ජනාධිපතිවරයාටත් මේ අර්බුදයේ දිග පළල ගැඹුර අවබෝධයක් නොමැති බව තමයි පෙන්වුම් කරමින් තිබෙන්නේ. අග්‍රාමාත්‍යවරයා ඔහු ඕන එකක් කොහේ වුණා වෙයි කියලා නේද වෙන වෙන දේවල් කරමින් ඉන්නවා. මුදල් අමාත්‍යවරයා ඔහු පාර්ලිමේන්තුවේ නිසි පරිදි මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කරන්න අසමත් වී තිබෙනවා. මහා බැංකුවේ අධිපතිවරයා මේ අර්බුදයේදී තමගේ කාර්යභාරය නිසි පරිදි ඉටු නොකරන බව පෙන්වුම් කරමින් තිබෙනවා. ඒ නිසා මෙවැනි අර්බුදයක් හමුවේ නේද? කුණාටුවකට අසීරුවෙන් ගමන් කරන නෞකාවක කප්පිත්තෙක් නැතුව වගේ තත්ත්වයක් තමයි පත් වී තිබෙන්නේ. විශාල අර්බුදයක් ඇති වී තිබෙන වෙලාවක ඒ අර්බුදයට විසඳුම් සහ එම අර්බුදය සමනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්න නිවැරදි කප්පිත්තෙක් පාලනයක් අවශ්‍යයි. හැබැයි කුණාටුවක අහුණු නෞකාවක වගේ අපේ රට මුහුණ දී තිබෙනවා. හැබැයි එය අනතුරෙන් ගලවාගෙන උඩට ගෙනීම සඳහා නිසි නායකත්වයක් වැඩපිළිවෙලක් අද මේ පාලකයන් විසින් පෙන්වුම් කරමින් නැහැ. ඒ නිසා මේ අන්තිම ප්‍රතිවිපාක විය හැක්කේ කුමක්ද? ඉදිරියේදී මේ වන විටත් අපේ රටේ විශාල බෙහෙත් තිගයක් මතුවී තිබෙනවා. බොහෝ ශේස්ත්‍ර සඳහා අවශ්‍ය බොහෝ ලෙඩ සඳහා අවශ්‍ය වන බෙහෙත් විශාල හිගයක් නිර්මාණය වී තිබෙනවා. මෝටර රථ අමතර කොටස් වල විශාල හිගයක් නිර්මාණය වී තිබෙනවා. ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩවල විශාල හිගයක් නිර්මාණය වීමේ ඉඩකඩ තිබෙනවා. තා බෙහෙත් ගිහින්න බැරි නම් අත්‍යවශ්‍ය ආහාර පාන ටික ආනයනය කරන්න බැරි නම් ඒ රටෙන් ඇති ඵලය කුමක්ද? ඒ ආණ්ඩුව වලින් ඇති ඵලය කුමක්ද? ඒ නිසා මේ අර්බුදයේ විසින් අපිට කියාපාන්න යන කවරක්වත් නෙවෙයි. දීර්ඝ කාලයක් මේ පාලකයන් මේ කණ්ඩායම් විසින් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය විශාල ගැඹුරුතම අගාධයකට අපේ රට හෙලා තිබෙන බව. හැබැයි ජනතාවටත් වගකීමක් තිබෙනවා. ඔවුන් පෞගේ කාලේ පුරාවටම ආණ්ඩු මාරු කිරීමේදී කල්පනා කරේ ආර්ථිකයේ මේ කරුණු නෙවෙයි. පසුගිය දශක 3ක කාලය ඔබ අවුස්සා බැලුවොත් එම සෑම ජාතික මැතිවරණයකදීම පෙරලියට කරලියට ආවේ ආර්ථික ගැටලු නොවේ. පසුගිය 2019 මැතිවරණ බැලුවොත් ඉදිරියට එන්න ඕන ආර්ථික ගැටලුව හැබැයි ප්‍රමුඛ කරගත්තේ ජාතික ආරක්ෂාව. 2015 බැලුවොත් ආණ්ඩුව පිහිටුවිය යුතු වන්නේ ආර්ථික ප්‍රශ්න මත එදා ඉදිරියට එන්නේ ප්‍රජාතන්ත්‍රවාදී. 2010 බැලුවොත් මැතිවරණ තීරණය වෙන්නේ යුද්ධය අවසන් වීමේ සාධකෙ මත. 2005 බැලුවොත් තීරණාත්මක යුද්ධය. 1999 ජනාධිපතිවරණ බැලුවොත් ප්‍රතිඵලය තීරණය කරන්නේ යුද්ධය. 1994 බැලුවොත් ප්‍රතිඵලය තීරණය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී. එනිසා 94 සිට මේ දක්වා ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා ජනතාව කටයුතු කිරීමේදී ජනතාව ආණ්ඩුවට පැවරෙන මූලික කරුණු පිළිබඳ නෙවෙයි අවධානය යොමු කර තිබෙන්නේ. ආණ්ඩුවකට පැවරෙන මූලික කාර්යභාරය තමයි ආර්ථික අභිවෘද්ධිය. ජනතාවට සැපවත් ජීවිතයක් ගත කර ගැනීම සඳහා අවස්ථාව නිර්මාණය කරලා දීම. ඔවුන්ගේ පහසුකම් සේවාවන් ටික වර්ධනය කරලා දීම. හැබැයි ජනතාව ප්‍රමුඛ කොටගත්තේ ආර්ථික ප්‍රශ්න නෙවෙයි.
හැබැයි අද මේ ආණ්ඩුව කෙරේ ජනතාවගේ විරෝධය මතුවලා තිබෙන්නේ ආර්ථික ප්‍රශ්න මත. හැබැයි ආණ්ඩුව හදාගන්නේ ආර්ථික ප්‍රශ්න කේන්ද්‍ර කරගෙන නෙවෙයි. නමුත් ආණ්ඩුවට විවේචනය ගොඩනගලා තිබෙන්නේ ආර්ථික ප්‍රශ්න කේන්ද්‍ර කරගෙන. එනිසා අපේ රට ගිලමින් තිබෙන මේ ගැඹුරු අර්බුදේ මූලය මේ අනුගමනය කරලා ආර්ථික ප්‍රතිපත්තිය. එනිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ දිගු කාලයක් අනුගමනය කළාද මේ ආර්ථික ප්‍රතිපත්තිය ආර්ථික වශයෙන් අපේ රට විශාල අගාධයකට හෙළලා තිබෙනවා. පොදු ජනතාව විශාල දුක් පීඩාවට හෙළලා තිබෙනවා. ඒ නිසා මේ ආර්ථික ක්‍රමයක් මේ පාලනය වෙනස් කිරීම වෙනුවෙන් ජනතාව ඉස්සරහට එන්න ඕනකම තිබෙනවා. ඒ නිසා මේට වඩා සැපවත් ජීවිතයක් ගත කිරීම සඳහා ආර්ථික සමෘද්ධිය ආර්ථික අභිවෘද්ධිය අත්පත් කර ගැනීම වෙනුවෙන් රටේ ජනතාව ඉදිරියට ආ යුතු තිබෙනවා. මොකද මේ පාලකයන් කිසිසේත්ම මේ අර්බුදයන් සමනය කරන්න සමත් වෙන පාලකයන් නොවේ. ඔවුන් මේ අර්බුදය තවත් තීව්‍ර කරනවා. හැබැයි මේ අර්බුදයෙන් පීඩාවට පත් වී තිබෙන්නේ කවුද? ඔවුන්ද? ඔවුන්ගේ ඥාතීන්ද? ඔවුන්ගේ දරුවන්ද? ඔවුන්ගේ වටේ ඉන්න ඉතා කුඩා කුප්‍රකට නිලධාරි කණ්ඩායමක්ද? ඔවුන්ගේ වටේ ඉන්න 14ක් වෙනි චෞර ඩීල් කරුවන්ද? නෑ, ඔවුන් මේ අර්බුදයෙන් විපතටපත් වෙලා නැහැ. මේ පාලනය හොබවන ලද දේශපාලකයන් හා පාලකයන් හෝ ඔවුන්ගේ දුවදරුවන් හෝ ඔවුන්ගේ ඥාතීන්, ඔවුන්ගේ සමීපතමයන්, ඔවුන්ගේ ගජමිතුරන් මේ අර්බුදයටපත් වෙලා නැහැ. මෙම අර්බුදයට මුහුණ දී තිබෙන කවුද? මේ රටේ පොදු ජනතාව. රැකියාවක් හොයමින් ඉන්න තරුණය, ගොවිතැනේ යෙදෙන ගොවි ජනතාව, දීවර කර්මාන්තයේ දෙන දීවර ජනතාව, කුඩා රැකියාවක් කරලා මාසික වේතනයක් උපයන පොදු ජනතාව, මේ අය තමයි මේ අර්බුදයේ ගොදුරු බවට පත් වෙලා තිබෙන්නේ. ඒ නිසා දැන් එම පුරවැසියන්ට වගකීමක් තිබෙනවා. මේ අනුගමනය කරමින් තිබෙන අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට වඩාත් විද්‍යාත්මක මේ රට ගොඩනැගිය හැකි නව ආර්ථික උපාය මාර්ගයකට අපේ රට පරිවර්තනය කරන්න. අපි ජනතාවක් හැටියට අත්දැකීම් වලින් ඉගෙන ගන්න උත්සුක වෙන්න ඕන. අත්දැකීම් වලින් ඉගෙන ගන්න සමත් වෙන්නේ නැත්නම් එම අත්දැකීම් හුදු සිදුවීම් විතරක් බවට පත් වෙනවා. ඒ නිසා සිදුවෙන සිදුවීම් වලින් අපි අත්දැකීම් උකහා ගන්න සමත් වෙන්නේ නැත්නම් ඒවා කාලය වෙලිතලා විසින් යටපත් වෙනවා. ඒ නිසා අපි ඔබට ඉල්ලන්නේ අද මේ රටේ මුහුණ දී තිබෙන ගැඹුරුතම අර්බුද ඉතා හොඳින් තේරුම් ගන්න මේ පරිවර්තනය කිරීම සඳහා ඔබ ඉදිරියට එන්න. ඒ වගේම අපි ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට, කැබිනට් මණ්ඩලයට, මුදල් අමාත්‍යවරයාට අභියෝග කර කියා සිටින්නේ මේ අර්බුදයේ දිග පළල ගැඹුර රටට කියන්න. එම අර්බුදයෙන් ගොඩේම සඳහා ඔබට තියෙන දැක්ම වැඩපිළිවෙල රටට කියන්න. එසේ නැතුව අපේ රටත් සමග අපේ පොදු ජනතාවත් එක්කත් මේ කරන විගඩම නාඩගම විහිළුකාරී පාලනය නතර කරන්න කියන ඉල්ලීම තමයි අපි මේ පාලකයන්ට කියන්නේ. ඒ නිසා මේ අර්බුදයේ පිළිබඳ ඉක්මන් පිළියම් යෝජනාවක් ආණ්ඩුව රට ඉදිරිපත් කළ යුතුයි. එසේ නොවන්නේ නම් තව මාස 2-3ක් ඇතුළත මා දැන් සමහර මාධ්‍ය වාර්තා කරමින් තිබෙනවා ජනවාරි මාස වෙනකොට ගල්ලංගුරු ගියක් ඇති වෙන බව. ඒ වගේම දැනට අපි අනුම් කරලා තිබෙන තෙල් ප්‍රමාණය, දැනට අපි කොන්ට්‍රැක්ට් අත්සන් කරලා තියෙන තෙල් ප්‍රමාණය මාස 2කට ප්‍රමාණවත්. එතනින් එහා අපි කොහොමද තෙල් ආනයනය කරන්නේ? ඉතින් මේ අර්බුදයේ පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි දැක්මක් රජයේ රට ඉදිරිපත් කළ යුතුයි. ඉතින් මේ කරුණ තමයි අපේ රජයට අවධාරණය කරන්න තිබෙන්නේ. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.